උදෙසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. 7 වෙනි පැය ආරම්භයේදීම ඔබට මතක් කරන බොහොම ආදරෙන් ගෞරවයෙන් අපි කොවිඩ් 3 වෙනි රැල්ලේ අධි අවධානම් කාල සීමාව පහු කරමින් ඉන්නේ. ඊයේ වාර්තා වෙච්ච කොවිඩ් රෝගීන් සංඛ්‍යාව නෙවෙයි අද මේ වෙනකොට වාර්තා වෙන්නේ. මේක තවතත් දුරටත් වර්ධනය වෙන්න පුළුවන්, දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා වගකිව යුතු පුරවැසියන් විදිහට ඔබ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා ඔබට කරන්න පුළුවන් හැමදේම කරන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කවුරු හරි තාමත් මුහුණු ආවරණ නොපළඳිනවා නම් දුරස්ත භාවයේ තියාගන්න නැත්නම් විස බීජ හරණයක් සිදු කරගන්නේ නැත්නම් අධික අපි සාමාන්‍යයෙන් කියන්නේ සෞඛ්‍ය නීති රීති ටික පිළිපදින්නේ නැත්නම් සමහර වෙලාවට ඔබට අර ඉන්දියාවේදී අත්පත් වෙන ඉන්දියාවේ පුරවැසියන්ට අත්පත් වෙලා තියෙන තත්ත්වය අපේ රටේ පුරවැසියන්ට අත්පත් වෙන එක වළක්වන්න බැරි වෙයි. ඒ නිසා ඔබට කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා කරන්න පුළුවන් හැමදේම කරන්න කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබෙන් ඉල්ලනවා වගකිව යුතු පුරවැසියන් විදිහට. අපි සූදානම් අද 7 වෙනි පැයෙන් කතා කරන්න පහුගිය කාල සීමාව තුලම අපේ රටේ තිබුණු රාජ්‍ය ආයතන බොහෝමයක් පාඩු ලබන ආයතන බවට පත් වෙලා තිබුණා. ලංකාව වටේම මුහුද තිබ්බට ලංකාවට ලුණුත් පිට රටෙන් ගෙන ලංකාවේ තිබ්බ ලුණු සංස්ථාවත් පාඩු ලැබුවා කියලා කියනවා. මේක මහ පුදුමාකාර දෙයක්. මොකද එහෙම වෙන්නේ කොහොමද ලංකාව වටේ මුහුද තියාගෙන? ඒ වගේම තමයි අපේ රටේ කාලයක් තිස්සේ ඉතාමත්ම ඉහළ ලාභ ලැබුව ආයතනයක් තමයි ලංකා සීනි සමාගම. විශේෂයෙන්ම පැලවත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලා දෙක ඒකාබද්ධව නිර්මාණය කරපු ආයතනය. මේක එහෙම වුණේ ඇයි? අතීතයේ තුල අපිට ඒ පිළිබඳව හඳුනා ගැනීම ගණනාවක් තියෙනවා. නමුත් වර්තමානයේ වෙනකොට මේ ආයතනය අවුරුදු 35ක ඉතිහාසය තුල දැවැන්තම ලාභය උපයන්න සමත් වෙලා තියෙනවා. ඒක පැත්තකින් ගොවි ප්‍රජාවටත් ප්‍රතිලාභ අත්පත් කර දෙමින් සේවකයන් 2000කට වැඩි සංඛ්‍යාවක් ස්ථිර පත්වීම් ලැබෙමින් ආයතනයට අන්තර්ග්‍රහණය කරමින් මේ ලාභ ලැබුවේ කොහොමද? අපි සූදානම් මේ පිළිබඳව ටිකක් කතා කරන්න. අනෙක් රාජ්‍ය ආයතනත් මේ පිළිබඳව ටිකක් මේ දවස්වල කතා කරන නිසා ඒ වෙනුවෙන් කතා කරන්න බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා සීනි සමාගමේ ලංකා සීනි සමාගමේ සභාපතිතුමන්ට ජනක නිමල් චන්ද්‍රමතුමන් තාමත් මාදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. තරුණ සභාපතිවරයෙක්, ඒ වගේම තමයි අභියෝගයක් එක්ක ඉස්සරහට යන්න පුළුවන් වගකීමක් ගන්න පුළුවන් සභාපතිවරයෙක්. සභාපතිතුමා ඔබතුමා මේ ආයතනේ බාර ගන්නකොට මම කැමති ලාභී ළඟට එන්න කලින් ආයතනේ බාර ගන්නකොට ආයතනේ තිබුණේ කොතනද කියලා මුලින්ම කතා කරන්න. දසුන් 2020 වර්ෂයේ මම සභාපතිවරයා විදියට පත් වෙනකොට මා සමග ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ග්‍රාමීණ රාසපුත්‍ර ප්‍රධාන විධායක නිලධාරී ග්‍රාමීණ රාසපුත්‍ර ප්‍රධාන විධායක නිලධාරීන් දෙදෙනෙක් කීර්ති පතිරණ සාමේජ වජිර කුමාරතුංග කියලා දෙන්නෙක් පත් වුණා. අපි 4 දෙනා මේ ආයතනයට එනකොට ආයතනයේ මිලියන 1200ක 1.2 බිලියන් පාඩුවක් ලබලා තිබ්බේ. ගොවීන් ගොවිතැනින් ඈත් වෙලා තිබ්බේ. උග්ගොවිතැනින්. සේවකයන් හිටියේ බොහොම අකාර්යක්ෂම මන්දගාමී ස්වරූපයක අපේක්ෂා වැටිලා තිබ්බේ. මොකද මේ ආයතන දෙකේ වැඩ කරන සේවකයෝ 5500ක් 6000ක් පමණ ප්‍රමාණයක්. ඒ කාටවත් Tamanට වසර ගණනාවක් මුළුල්ලේ ලැබෙන්න තිබ්බ හුඟක් අයිතිවාසිකම් වෙනත් රාජ්‍ය ආයතන වලට ලැබෙන බොහොමයක් දේවල් ලැබිලා තිබ්බේ නැහැ. ගොවීන්ටත් එහෙමයි. තත්ත්වය කොච්චර භයානකද කියන්නේ අඩුම තරමේ කන්න දෙකක් වගා කරන්න වතුරවත් ලැබිලා තිබ්බේ නැහැ. පොහොර ලැබිලා තිබ්බේ නැහැ. ඒක නිසා සියලුම මොනෑම අංශ වලින් ගත්තත් වගාව කුඩා වෙලා අපි හෙක්ටයාර් පැල්වත්තේ වගා කරනවා දැන් හෙක්ටයාර් 10000ක් අක්කර 25000ක් විතර. දැන් සෙවණගල හෙක්ටයාර් 3500ක් අක්කර 10000ක් පමණ. මේක අපි ගනිද්දි හෙක්ටයාර් 7000යි පැල්වත්තේ හෙක්ටයාර් 2800යි සෙවණගල. මොකද ගොවි නැත් වෙලා කරගෙන යන්න බෑ ගොවිතැන. ඔතන තමයි ආයතන තිබ්බේ. ගැටලු රාශියක් තිබ්බා. මේකේ හුඟක් නාස්තිය තිබ්බා. හුඟක් වෙන වෙන දේවල් තිබ්බා. මේකේ දේශපාලනීකරණය කරලා තිබ්බා අනවශ්‍ය විදියට. ඔය වගේ ආයතනයක් තමයි 2020 ජනවාරි වල අපි අරගත්තේ. අලුතෙන් පත් වෙච්ච රජය ගරු ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ 2002 අවුරුද්ද තමයි මේ පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම ආරම්භ කළේ. 2002 දී
මේ ආයතනය පෞද්ගලික අංශයට බාර දෙනවා ටෙන්ඩර් පටිපාටියක් මත පදනම් වෙලා ලබා ගන්නවා. කොහොම නමුත් 2011 අවුරුද්දේ 11 මාසේ 11 වෙනිදා මේ ආයතනය යලි රජයට පවරා ගන්නවා. ඊට පස්සේ මහා භාණ්ඩාගාරයේ මුදල් පොම්ප කිරීමත් එක්ක තමයි මේ ආයතනය නඩත්තු කරගෙන ඉස්සරහට ආවේ. දැන් ඔබතුමා 2020 මේ ආයතනය බාර ගන්නකොට බිලියන 1.7ක 1.2ක 1.3ක වගේ පාඩුවක් තිබුණා කියලා කිව්වා. හැබැයි 2015 වෙනකොට මේ ආයතනය ලාභ ලැබපු ආයතනයක් බවට යම් තැන්වල මාධ්‍ය වාර්තා වෙලා තිබුණා. කොතනද ඒ පාඩු ලබන තැනකට පරිවර්තනය වෙලා තිබුණේ? 2002 මං හිතන්නේ එවකට පැවතිච්ච රජයෙන් ගත්ත තීරණයක් ඒක ඒ ගවර්න්මන්ට් පොලිසි එක වෙන්න ඇති මේ ආයතන පෞද්ගලිකාංශයට දීලා වඩා කාර්යක්ෂම කරන්න. හැබැයි 2002-2011 වර්ෂ ගත්තොත් මම හිතන්නේ පැල්වත්තේත් සෙවණගලත් කඩා වැටීමට ප්‍රධානතම හේතු වුණේ ඒක. ඒ කියන්නේ පෞද්ගලිකාංශයට බාර දීම. පෞද්ගලිකාංශයට බාර දීම. සරල උදාහරණයක් කිව්වොත් සෙවණගල පෞද්ගලිකාංශය බාර ගනිද්දි එවකට පැවතිච්ච එක්සත් ජාතික පක්ෂයේ රජය යටතේ අපි සීනි නිෂ්පාදනය කරලා තිබ්බ මෙට්‍රික් ටොන් 22000ක් පමණ ප්‍රමාණය 2002. 2011 අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත රජයට ගනිද්දි සීනි මෙට්‍රික් ටොන් 6000ට ඕක බහැලා තිබ්බා. 21000ක් 22000ක් හදපු එක 6000ට බහැලා තිබ්බා. මේකේ තිබ්බ වගාවන් වලින් ඈත් වෙලා වෙනින් තැන් වලට ගිහිල්ලා තිබ්බා. මම හිතන්නේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කරලා ගත්ත හොඳම තීරණයක් මේවා ආපහු රජයට පවරා ගැනීම. මොකද මේකේ දසුන් කර්මාන්ත ශාලාව පවරා ගැනීමට වඩා ඉඩම් අයිතිය පිළිබඳ ලොකු සංවාදයක් තියෙනවා. මේවා රජයට අයිති ඉඩම්. මේවා ඉන්නේ මේ රජයේ මේ රටේ ඉන්න අහිංසක උග්ගොවියෝ. එතකොට මේක පවරා ගැනීම තුලින් 2011-2014 වර්ෂවල තමයි ඉස්සල්ලා මේකේ බෝනස් දීලා මේ වැඩේ පටන් ගත්තේ. මේක වෙනමම සීනි අමාත්‍යාංශයක් පිහිටවලා අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මම හිතන්නේ හැමෝම එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේවා රජයට පවරා ගැනීම. මොකද අද ආපහු හැරලා බලද්දි පසුගිය වර්ෂය දිහා බලද්දි අපිට මිලියන 1100ක ලාභයක් උපයන්න පුළුවන් වුණේ රජයට පවරා ගැනීම තුලින්. හැබැයි අවාසනාවකට වගේ 2015-2020 වර්ෂවල මම හිතන්නේ චෑමන්ස්ලා ඉඳලා තියෙනවා 4-5 දෙනෙක්. ප්‍රධාන විධායක නිලධාරීන් බර ප්‍රමාණයක්. මේකේ අමාත්‍යාංශ 4ක විතර තිබිලා තියෙනවා. එතකොට මේකේ ලොකු කඩාවැටීමක් තිබිලා තියෙනවා. මේක ඇතුලේ හුඟක් දේවල් දේශපාලනය කරන්න වෙලා තිබ්බා. කිසිම දෙයක් දේශපාලනයෙන් තොරව වෙන්නේ නැතුව තිබ්බා. ඒ 2018-2019 වර්ෂවල අගභාගයේ මට පෙනෙන දේ තමයි මේක මට නිකන් අපි හැමෝටම තියෙන සැකය මේක මේ උවමනාවෙන්ම පාඩු කරා දෝ කියලා. මොකද ආපහු මේක පෞද්ගලිකාංශයට පවරන්න. දැන් ඔබතුමා කියන බිලියන 1.1ක නැත්නම් මිලියන 1100ක ලාභයක් ලබා දෙනවා. මහා භාණ්ඩාගාරයේ යම්තරයකද ඔබතුමාට මේ නැගිටීම වෙනුවෙන් මුදල් පොම්ප කරලා තියෙනවද? අත්තිකාරම් දීලා තියෙනවද මේ ආයතනයට? පවරා ගැනීමේදී සුළු මුදල් ප්‍රමාණයක් 2011 ඊට පස්සේ දැන් ඔබතුමාලා දැන් ආපහු ඔබතුමාගේ සභාපතිත්වය තුල මේක ආයෙ පටන් ගන්නකොට ඔබතුමාලා මේ වෙනකොට මහා භාණ්ඩාගාරයේ මුදල් අරගෙන නැහැ. නෑ අපි මහා භාණ්ඩාගාරයෙන් කිසිම මුදලක් අරගෙන නැහැ. අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මහා භාණ්ඩාගාරයට මේ වර්ෂය අග වෙනකොට මහා භාණ්ඩාගාරයට මුදල් ලබා දෙන්න. ලාභාංශ ගෙවීම. ඒක වෙන්නේ අපි පසුගිය වර්ෂයේත් ඒක කරන්න තිබ්බ. හැබැයි මේකේ හුඟක් සංවර්ධන කටයුතු කරන්න තියෙනවා. අපි මෙම වර්ෂය සඳහා මිලියන 2500ක ප්‍රාග්ධන වියදම් ප්‍රාග්ධන ආයෝජන කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමාලා මේ ලබලා තියෙන ලාභයත් එක්ක පහුගිය කාල සීමාව තුළ ටිකක් වැඩිපුර කතා කරේ මේක පෞද්ගලික අංශයට බාර දීමත් එක්ක සීනි නිෂ්පාදනයේ ප්‍රමුඛතාවය ලෙස නොසලකා එතනෝල් නිෂ්පාදනයේ ප්‍රමුඛතාවය ලෙස සැලකුවයි කියන කාරණේ. දැන් ඔබතුමාලාත් මේ මිලියන 1100ක මුදලක් ලාභයක් විදිහට ලබලා තියෙන්නේ එතනෝල් නිෂ්පාදනය තුළද නැත්නම් සීනි නිෂ්පාදනයේ ධාරිතාව ඉහළ ලබලාද? මොකද්ද කරලා තියෙන්නේ? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ දසුන්. එතනෝල් කියන්නේ මේකේ බයි ප්‍රොඩක්ට් එක අතුරු ඵලයක් ලෙස නිෂ්පාදනය. හැබැයි අතුරු ඵලය තමයි වැඩිම ලාභය ලැබෙන්නේ. ඔව්. මේකේ ඇත්තටම තියෙන්නේ 50-50. 150-50 තමයි මේ දෙකේ ලාභය සහ ආදායම් බෙදෙන්නේ. හැබැයි
මේකේ වෙන්නේ ඒක ගන්න ව්‍යවසායකයා අනුව තමයි තීරණය වෙන්නේ. එතනෝල් වලින් වැඩිපුර ලාභ ලබන්න පුළුවන්. එතකොට සීනි ප්‍රොඩක්ෂන් එක අඩු කරලා එතනෝල් වැඩිපුර හදත හැකියි. හැබැයි අපි වග කියන රාජ්‍ය ආයතනයක් විදිහට මොකද සීනි ආනයනයට පසුගිය වර්ෂය ගත්තොත් බිලියන 49ක් ලංකාවේ රජය වියදම් කරලා තියෙනවා. එතකොට අපේ මුදල් විශාල වශයෙන් ගලාගෙන යනවා විදේශවලට. අපි පසුගිය වර්ෂයේ ලාභ ලැබුවේ එතනෝල් ප්‍රොඩක්ෂන් එක වැඩි කරලා නෙමෙයි. ඒ ප්‍රොඩක්ෂන් එක වැඩි කරන ගමන් ඒ රජය ගත්ත තීරණේ අතිගරු ගෝඨාභය ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතුමා ගරු ජානක වක්කුඹුර ඇමතුමා රමේෂ් පතිරණ කරු කැබිනට් ඇමතුමා එක්ක එකතු වෙලා එතනෝල් රුපියල් 290ට විකුණ ගන්න බැරි එතනෝල් වලට සහතික මිලක් දුන්නා. 2019 අතිකරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීලා පළමුවෙන්ම ගත්ත තීරණයක් මම හිතන්නේ රාජ්‍ය ආයතනයක් වෙනුවෙන් ගත්තේ ලංකා සීනි සමාගම සහ අනෙක් තව සීනි සමාගමක් තියෙනවා. මේ එතනෝල් සම්බන්ධයෙන් ගත්ත තීරණය මම හිතන්නේ කිසිම රජයකට ගන්න බැරි වෙලා තිබ්බ තීරණයක් ලොකු කතිකාවක් තිබ්බ මේක ගැන නොයෙකුත් චෝදනාවන් තිබ්බා අතිකරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ එතනෝල් සම්බන්ධයෙන්. හැබැයි ඇත්ත කතාව අපිට පුළුවන් රට ඇතුලේ රටට අවශ්‍ය එතනෝල් ටික හරි ගස්සලා දෙන්න. දැන් පිටරටින් එතනෝල් කියන එක සම්පූර්ණ නවත්තලා තියෙනවා. වසරක් වෙනවා කිසිම එතනෝල් වෙනත් මාර්ග වලින් එනවා ඇති සමහර විට. හැබැයි අපි දැනුවත් රේගුව හරහා හරියට එතනෝල් 1 ලීටරයක්වත් ඇවිල්ලා නැහැ. දැන් ඔබතුමාලා රටට අවශ්‍ය කරන එතනෝල් නිෂ්පාදනය සිදු කරගෙන යනවා. එතකොට සීනි ධාරිතාව කොහොමද ඔබතුමාලා වැඩි කරලා තියෙන්නේ? වාර්තා වෙලා තිබුණා මෙට්‍රික් ටන් 40000ක් ඔබතුමාලා නිෂ්පාදනය කරනවා කියලා. ඒ රටට අවශ්‍ය ප්‍රමාණයද නැත්නම් රටට තව ඊට එහා නිෂ්පාදනයක් කරන්න ඕනද මේ වෙලාවේ? ලංකාවේ නිෂ්පාදනය කරන්න දසුන් 10% වගේ රටේ පරිභෝජනයේ අවශ්‍යතාවයෙන් 9%ක් වගේ ලොකු කාර්යයක් තියෙනවා කරන්න මේ සීනි නිෂ්පාදනය ඉහළ දාන්න. හැබැයි මම කොයි වෙලාවකවත් හිතන්නේ අපිට සීනි වලින් ස්වයං පෝෂිත වෙන්න පුළුවන් කියලා. මොකද ඒකට ලොකු භූමි ප්‍රමාණයක් අවශ්‍යයි. අපේ තියෙන සීමිත භූමි වලින් අපි කරන්න ඕනේ හොඳම පිරිවැටුමක් දෙන භෝගයකට යන එක. හැබැයි අපිට පුළුවන් නම් 140ක වගේ ප්‍රමාණයකට යන්න ඉදිරි වර්ෂ 5-10 ඇතුළත ඉදිරි වර්ෂ 10 ඇතුළත මම හිතන්නේ ඒක හොඳ තැනක්. ඒ කියන්නේ දැනට ඔබතුමාලගේ ඉදිරි වසර 10 තුළ තියෙන ඉලක්කගත වීම මේ වෙලාවේ තියෙන සීනි පරිභෝජනයේ තියෙන අවශ්‍යතාවය පූර්ණ කිරීමක්ද එහෙම නැත්නම් ඒ ආසන්න තැනකට හරි යන එකක්ද? ඒ ආසන්න තැනකට යන එකක් මම හිතන්නේ. දැනට ඔබතුමාලා සෙවණගල සහ පැලවත්ත කර්මාන්ත ශාලා දෙකේ උපරිම ධාරිතාවෙන්ද සීනි නිෂ්පාදනය කරන්නේ නැත්නම් මීට වැඩිය ධාරිතාව වැඩි කරන්න පුළුවන්? නෑ. ඕකේ කතා දෙකක් දසුන්. සෙවණගල ධාරිතාවය මදි උපසැපයුමට වඩා සාපේක්ෂව. එතකොට අපි මේම වසරේ අතිකරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා අපිට මුදල් වෙන් කර අයවැයෙන් මේකේ ධාරිතාව වැඩි කරන්න. ඒ කියන්නේ උක්ත සැපයීම වෙනුවෙන් ගොවින් දිරිමත් කිරීමටද? නෑ. කර්මාන්ත ශාලාව තව දුරටත් ධාරිතාවය වැඩි කරන්න. එතකොට උක් සැපයුම අපිට හරි ගස්ස ගන්න පුළුවන්. ධාරිතාවය වැඩි කිරීම තුළින් අපිට සීනි නිෂ්පාදනය වැඩි කරතයි. හැබැයි පැල්වත්තේ තියෙන වෙනම කතාවක්. පැල්වත්තේ මෙට්‍රික් ටන් ලක්ෂ 6ක් අඹරන්න පුළුවන් වර්ෂයකට පසුගිය වර්ෂය ගත්තොත් අපි අඹරුවේ මෙට්‍රික් ටන් ලක්ෂ 3යි. එතකොට අපි 150ක එෆිෂන්සි එකක් තමයි කරන්නේ. ඒ උනේ ගිය අවුරුද්දේ අපි ඇත්තටම ඇඹරුවේ ඊට පෙර වර්ෂයේ වගා කරපුවා. අපි ඒ නිසා ඒ මත ඉඳලා අපි කරපු දේ තමයි ගිය පසුගිය වර්ෂය තුල පැල්වත් ඒකකයේ සහ සෙවණගල අක්කර 10000ක් අලුතෙන් වගා කළා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ 3ක් පැල්වත්තේ අඹරපු උක් ප්‍රමාණය මෙට්‍රික් ටන් ලක්ෂ 4.5 දක්වා ගෙනියන්න. එතකොට 150ක වර්ධනයක් වසරක් තුල මම හිතන්නේ සීනි ඉතිහාසයේ කිසිම දවසක 150ක නිෂ්පාදනය වැඩි කිරීමක් වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙන ඒ තුලින් පැල්වත්තේ මෙට්‍රික් ටන් 15000ක් වැඩිපුර ලබා දෙන්න සහ සෙවණගල මෙට්‍රික් ටන් මම හිතන්නේ 3000ක විතර ප්‍රමාණයක් වැඩිපුර රටේ පරිභෝජනය සඳහා ලබා දෙන්න. මේ පළවෙනි අඩිතාලම. ඒක අපි 5 අවුරුදු සැලැස්මක් මත පිටලා වැඩ කරන්නේ. අපි අපේ ඉලක්කය 120ක වගේ ප්‍රමාණයකට මේ නිෂ්පාදනයේ සැපයුම
ගෙනියන්න ඉදිරි වසර 5 තුළ. දැන් ඔබතුමාලා මිලියන 1100ක ලාභයක් ලබලා තියෙනවා. මේක අවුරුදු 35ක ඉතිහාසය තුළ ලංකා සීනි සමාගම ලැබපු දෙවැන්තම ලාභය කියලා තමයි ඔබතුමාලා සඳහන් කරලා තිබුණේ. දැන් මේ ලාභය ලබා ගැනීම වෙනුවෙන් එක් තැනකදී කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරීත්වය සඳහා දායකත්වය ලබා දෙන සේවකයින්ට ප්‍රතිලාභත්පත් වෙනවා වගේම මේ ලාභය ගොවියට කොහොමද ඔබතුමාලා කාන්දුගත කරන්න නැත්නම් ගොවියට ගලාගෙන යන විදිහට කොහොමද ඔබතුමාලා වැඩසටහන් සැලසුම් කරලා තියෙන්නේ? ඔබතුමාලා ලාභ ලබාගෙන ලාභාංශේ භාණ්ඩාගාරයටත් ගෙවනවා වගේම ගොවියත් ස්වයංපෝෂිත කරන්න ගොවියත් ශක්තිමත් කරන්න ඕනේ. මොකක්ද ඔබතුමාලා ඒ වෙනුවෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මේ වෙනකොට? අපි මං හිතන්නේ ඕනම රජයක් යටතේ ඕනම පත්වෙච්ච පරිපාලනයක් යටතේ ලබා දීලා තියෙන වැඩිම සේවක සහ ගොවි වරප්‍රසාද පසුගිය වසර තුල අමතක කරන්න පාදසුන් අපි අරගත්තේ මිලියන 1200ක් 1300ක් පාඩු වෙච්ච ආයතනයක්. එතකොට අපි ලබා දීපු ප්‍රතිලාභ ඔක්කොම ලබා දුන්නේ ඉදිරි වසරේ සැලැස්ම සකස් කරලා ඒ මත පිහිටමින්. අපි අර මුලින්ම අහපු ප්‍රශ්නෙට පොඩි දෙයක් එකතු කරොත් පිළිතුර විදියට පඩි ගෙවා ගන්න බැරි ආයතනයක් තමයි මම අරගත්තේ 2020. මිලියන 500ක බැංකු අයිරාවක් අරගන්න එතකොටත් යෝජනා වෙලා තිබ්බා. අපි ඔක්කොම නැවැත්තුවා. අපි ණය නැතුව ගෙනියන තැනට මේ ආයතන ගෙනාවා. ගොවීන්ට අවුරුදු 5කට පස්සේ 10%කින් උක්මිල වැඩි කළා. ඒ විතරක් නෙමේ වසරක් ගෙවෙන්න ඉස්සෙල්ලා තවත් 105කින් ආපහු උක්මිල වැඩි කළා. දැන් ඔය උතර පොඩි පරස්පරතාවයක් තියෙනවා කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. දැන් ඔබතුමාලා අවුරුදු ගන්නකොට සේවක පඩි ගෙවන්නත් බැරි ආයතනයක් ගත්තේ. දැන් ඔබතුමාලා මිලියන 1100ක් අරගෙන මේක මේ ප්‍රාතිහාර්යයක් වගේනේ. ඔබතුමාලා නිෂ්පාදනය කරපු දේවල් වලට වෙළඳ පොලේ තිබුණාද හරි ඉල්ලුමක්? එහෙම නැත්නම් ඒ ඉල්ලුමට හරින විදිහට ඔබතුමාලා සැපයුම ලබා දීලා තියෙනවා. නැත්නම් අර එතනෝල් වලින් ඔබතුමාලා ලබු ලාභෙද මෙතෙන්ට අරගෙන තියෙන්නේ. ඔය කියපු කාරණා හැම එකක්ම සහ මේකේ තියෙන නාස්තියවම කරලා තියෙනවා. මේකේ තියෙන අනවශ්‍ය වියදම් කපා හැරලා තියෙනවා. මොකද අනවශ්‍ය වියදම් කපා හැරලා ඒක ගොවීන්ට සහ සේවකීන්ට ලබා දුන්නාම අඩුමතර මේ අය තවත් උනන්දු වෙලා මේක වැඩ කරනවා. එතකොට එතනෝල් වලට මිලක් හම්බුණා. අපි සීනි වලට ස්ථාවර මිලක් පවත්වාගෙන ගියා සහ අකණ්ඩව නිෂ්පාදන කටයුතු කරගෙන ගියා. ඉල්ලුමක් තිබ්බා. සැපයුම අපිට ලබා දීමට හැකියාවක් තිබ්බා. හැබැයි අර පිටරටින් ගෙනපු එතනෝල් බාධාවක් වෙලා තිබ්බා. එතකොට මේ පිටරටින් ගේනක නවත්තපියකද ඔබතුමාලගේ මේ සම්පූර්ණ ආදායම ඉහළ යන්න හේතුව? අනිවාර්යයෙන්ම ඒක තමයි මූලිකම කාරණය උනේ. එතනෝල් සම්බන්ධයෙන් අධිකරු ජනාධිපතිතුමා ගත්ත තීරණේ තමයි මම හිතන්නේ එතුමා අපේ ආයතන වෙනුවෙන් ගත්ත වැදගත්ම තීරණේ. ඒකට ආපහු ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ රාජ්‍ය ඇමතුමා ගරු ජානක වක්කුමර ඇමතුමා. මොකද එතුමා නොයෙකුත් බලපෑම් මේක පෞද්ගලික අංශයත් එක්ක ලේසි නෑ. මේක අර එතනෝල් ඒකාධිකාරයක් තියෙන්නේ මේක ලොකු ප්‍රශ්නයක්. ඒ හැමෝ එක්කම ගැටිලා අපේ රාජ්‍ය අමාත්‍යාංශයේ අපනයන ප්‍රවර්ධන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ මතක් කරන්න ඕනේ. මොකද අපිට නිරන්තරයෙන්ම සහාය වෙනවා මේ වැඩේට. මං හිතන්නේ රටේ නායකත්වයත් එක්ක හොඳ ටීම් එකක් ලැබිලා තියෙනවා අපිට වැඩ කරගෙන යන්න. අපි අතෙන්ද අපි යමු ආපහු ගොවියට මොනවද ලැබෙන ප්‍රතිලාභ? ගොවීන්ට අපි විශාල වශයෙන් දීමනා දීලා තියෙනවා. දෙසරයක් උක්මිල වැඩි කළා. අපි ණය සඳහා ගොවි ණය සඳහා ආය කරන පොලිය 12% ඉඳන් 8 වෙනකන් අඩු කරලා තියෙනවා. මිලියන 480ක් තිබ්බ ගෙවා ගන්න බැරි වෙලා තිබ්බ ණය. ගොවීන් 3500කගේ ඒවා කපා හැරලා තියෙනවා. උක් ප්‍රවාහනය සඳහා 10%ක වැඩිවීමක් ලබා දීලා තියෙනවා. නොයෙකුත් සුබ සාධන කටයුතු පාරවල් හදන ඒවා උක් කර්මාන්තයට අවශ්‍ය කෘෂි වාහන සෙවනගල ඒකකයේ පමණ 60 ගාණක් අරගෙන තියෙනවා. මිලියන වලින් ගත්තොත් මිලියන 400 ගාණක් ඒ පැත්තට වියදම් කරලා තියෙනවා. මිලියන 600 ගාණක් පැල්වත්තට වියදම් කරලා තියෙනවා. ජල ව්‍යාපෘති වලට අපේ මරමන් කිව්වා වගේ ප්‍රාග්ධන වියදම් වල මෙම වසරේ සෙවනගලට උස්බිම් සඳහා මිලියන 600 ගාණක් 610ක වාරි ක්‍රම ලබා දෙනවා. මේ සියලුම දේ එතකොට අපි ගොවීන්ට බෝනස් එක පාඩු මිලියන 1300ක් තියාගෙනත් උක් සැපයුමට බෝනස් එකක් ලබා දීලා තියෙනවා. දිරි ගන්නවන්න. එතකොට උක් ලබා දෙන උක්වල ක්වොලිටි එක අනුව තවත් ලබා දීලා තියෙනවා. මෙම වසර සඳහා
මිලියන 336ක් ලාභාංශ විදියට සේවකයන්ටත් ගොවීන්ටත් ලබා දීලා තියෙනවා. මිලියන 1000න්. මෙම වසරේ දෙසැම්බර් වෙනකොට ලංකා සීනි සමාගම ඉතිහාසයේ පළවෙනි වතාවට වසරට දෙසරයක් බෝනස් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. මේ මොකද උක් ගොවියෝ හින්දා තමයි මේක රැකිලා තියෙන්නේ. සමහරවිට බෝනස් දෙනවා කියලා කිව්වම පඩියට අමතරව තව රුපියල් 5000ක් විතර දෙන එකද? නෑ. අපි ඇත්තටම නම්බර් එකක් විදිහට ගත්තොත් සෙවනගල මම හිතන්නේ ලක්ෂයක් විතර බෝනස් ලබා දීලා තියෙනවා. පැල්වත්තේ රුපියල් 30000ක වගේ ප්‍රමාණයක්. මොකද පැල්වත්තේ ආයතනයේ 4500ක පමණ සේවකයන් පිරිසක් ඉන්නවා. සෙවනගල 1500ක් පමණ සහ ලාභය බෙදලා තියෙන පොඩ්ඩක් වෙනස් විදිහට. උක් ටොන් එකකට රුපියල් 305ක සපයපු හැම උක් ටොන් එකකටම එක උක් ටොන් එකක් සපුවත් රුපියල් 305ක දීමනාව ලබා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොවියෙක් උක් ටොන් 100ක් 200ක් සපයනවා. මේ ආයතනෙට එතකොට ගණන් හදාගත්ත හැකි කොච්චරක් අපි ලබා දීලා තියෙනවද කියලා. සහ පැල්වත්තේ ඒකකය සඳහා උක් ටොන් එකකට රුපියල් 100ක් වගේ ප්‍රමාණයක් ගෙවමින් පැවතුනේ මෙම වසරේ ඒක 150ක් කරලා ඒ ප්‍රතිලාභෙත් ලබා දීලා තියෙනවා. ඒකින්ද විශාල ප්‍රතිලාභ. ඔය මොන දෙයටත් වඩා දසොන් අඛණ්ඩව රටෙත් කොරෝනා වසංගතයක් තියෙද්දි කෘෂිකර්මය කරා අනිත් අංශත් නැඹුරු වෙද්දි අඛණ්ඩව පෝර ලබා දීලා ගොවිතැන වැඩි දියුණුවට. මොකද බෝනස් දෙන එකයි මේව වැඩි කරන එකටයි වඩා වටින්නේ අස්වැන්න වැඩි කරලා දෙන එකට. ඒක කොහොමත් අපි ගෙවනවා ඒක. මේ වසරේ බලා ගන්න පුළුවන් ඒ අස්වැන්න කොච්චරක් අපි කරපු දේවල් හරහා වැඩි වෙලා තියෙනවද. අපි ලංකා සීනි සමාගමේ ගරු සභාපතිතුමත් එක්ක හත්තට පෙන්නේ ලංකා සීනි සමාගම වසර 35කට පස්සේ දැවැන්ත ලාභයක් උපයලා තියෙනවා. මේ ලාභේ උපයන්න ගත්ත ක්‍රමෝපායන් මොනවද සහ මේ ලාභේ එක් පැත්තකින් එතුමලා එක තැනක තියා ගන්නවද අනික් පැත්තෙන් ඒ ලාභේ විපීම වෙනුවෙන් බිම ඉඳන්ම කටයුතු කරපු සියලු දෙනා වෙනුවෙන් මේ ලාභේ බෙදලා යන වැඩපිළිවෙලක් තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කරලා අපිට විරාමයකට අවසර දෙන්න. විරාමයෙන් පස්සේ යලිමුණ ගැහෙමු. සමගින් ලංකා සීනි සමාගමේ ගරු සභාපතිතුමන් ජනක නිමල් චන්ද්‍ර මැතිතුමන් එක්ක අපි හතර පැය ඉන්නේ. ජනක නිමල් චන්ද්‍ර මැතිතුමනි දැන් ඔබතුමාලා මිලියන 1100ක ලාභයක් ලැබලා තියෙනවා. ඒ වගේම තමයි අනික් පැත්තෙන් ගොවියන්ට ලබා දෙන්න ඕන ප්‍රතිලාභත් මෙන්න මේ විදිහට ඔබතුමාලා ලබා දුන්නා කියලා කිව්වනේ. දැන් මේ වෙනකොට ඔබතුමාලාගේ සමස්ත ආයතනවල සේවකයන් අතිරික්තයක් තියනවද නැත්නම් ප්‍රමාණාත්මක විදිහට ඔබතුමාලා අරගෙන තියනවද? ආණ්ඩුවක් පත්වෙච්ච එක මම දන්නවා රජයේ ආයතන වලට ගෙනල්ලා කට්ටි පුරවනවා කියලා මේ අර ඇමතුමාගේ මේ ඇමතුමාගේ ඕක ඔබත් දන්න කාරණයක් මමත් දන්න කාරණයක් හැමෝම කියන කාරණයක්. ඒක පාලනය කරලා තියෙනවද ඔබතුමාලා නැත්නම් ඔබතුමාලත් මේ අර යන්නම් වාලේ යන විදිහද තියෙන්නේ? නෑ මම මේකට මෙහෙම උත්තරයක් දෙන්න. අලුතෙන් රජය පත් වෙලා ඒකයි මම කිව්වේ අපිට හොඳ ටීම් එකක් ඉන්නවා. වෙලාවට මට හම්බෙලා ඉන්න රාජ්‍ය ඇමතුමාවත් කැබිනට් ඇමතුමාවත් කිසිම වෙලාවක් කියලා නෑ. මේකට මගේ 50ක් දාන්න ඕනේ මේකට මගේ 100ක් දාන්න ඕනේ කියලා. ඕකට හරි සරලයි උත්තරේ. රජයක් සාමාන්‍යයෙන් පත් වුණාන් පස්සේ ඉන්න සේවකයෝ අයින් කළා. පසුගිය රජයෙන් බඳවගත්ත සේවකයෝ අයින් කළා අලුතෙන් කට්ටියක් දාන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ අවාසනාවකට. හැබැයි 2020 ජනවාරි වල ඉඳන් මම පත් වෙලා ගියන් පස්සේ 2021 වෙනකම් අපි කිසිම බඳවා ගැනීමක් කළේ නැහැ. එතකොට ඔබතුමා කොහොමද 2000ක් ස්ථිර සේවයට ගත්තේ? ස්ථිර සේවයට ගත්ත නෙමේ දසුන් මේ ආයතනේ වසර 35ක් පැරණි මේ ආයතන දෙකම 1986 වර්ෂයේ 85 වර්ෂවල තමයි මේක පිහිටවල තියෙන්නේ. වෙලා තියෙන්නේ කාලයක් තිස්සේ අනියම් සේවකයන් විදිහට තමයි මේකේ බහුතරයක් අයව වැඩට අරගෙන තියෙන්නේ. දැන් මේකේ තියෙන අවාසනාවන්ත තත්ත්වය තමයි මේකේ අපි මේක අරගනිද්දී හිටිය වසර 25 28 වැඩ කරපු සේවකයෝ හැම අවුරුද්දකින්ම කොළ කෑල්ලකින් තමයි සේවය දික් කරන්නේ. එතකොට මේහා බැඳුණු ලොකු සමාජ සහ ආර්ථිකමය ගැටලු ගොඩක් එනවා. මොකද ළමෙක් ඉස්කෝලේකට දාගන්න ගියාම තාත්තට අම්මට ස්ථිර රස්සාවක් තියනවද නැහැ. බැංකුවකින් ලෝන් එකක් දෙන්නේ නැහැ. මොකද ස්ථිර රස්සාවක් නැහැ. ඒ මිනිස්සු ඇත්තටම හුඟක් මේ පවතින රජයට සහ පරිපාලනයට ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට හැකියාව ලැබුණා. මම ඒක ගැන ඇත්තටම අහිංසකව ආඩම්බර වෙනවා. මොකද
2000ක 2500ක වගේ ප්‍රමාණයකගේ ජීවිත වෙනස් වෙලා තියෙන්නේ දැන්. ඒ අනියම් කම්කරු සේවාවල් වල කොන්ත්‍රාත් පදනමේ හිටපු වසර ගණනාව වසර 20 ගාණක් වැඩ කරා කියන්නේ කිසිම දෙයක් නැහැ, කිසිම දීමනාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒක ලොකු ගැටලුවක්. වැඩ තිබ්බොත් සමහරලාට කෝල් කරලා එනවා, සමහර දවස්වලට වැඩ නැහැ. දැන් ඒ අයව ස්ථිර සේවයට බඳවගෙන තියෙනවා. අපි ක්‍රමවේදයක් හැදුවා වසර 5ක් තුල සේවයේ අකණ්ඩ සේවයේ ඉඳලා තියෙනවා නම් සියලුම දෙනා කිසිම පාට පක්ෂ ભેදකින් තොරව ඒ සියලුම දෙනාට ස්ථිරපත්වීම ලබා දෙනවා. ඔය සමහර වෙලාවට මැතිවරණයට මට පෝස්ටර් ටික ගහලා දුන්නා. එහෙම නැත්නම් කට්ටියත් එක ගහ ගන්න ගියා. ඔය කියන කාරණාත් එක්ක ඉතිහාසයේ පුරම අපි දැකලා තියෙන අවුරුදු 72 තුලම ආණ්ඩු මාරු වෙනකොට පෝස්ටර් ගහපු අය ගිහිල්ලා සමහරලාට ආයතනවල කටයුතු කරනවා. එහෙම වුණාම රාජ්‍ය ආයතනවල අවසානයේ තියෙන්නේ ලාභයක් නෙවෙයි පාඩුවක්. ඒ කියන්නේ සංස්කෘතියත් ඔබතුමා ආයතන තුල මේවර වෙනස් කරලා තියෙනවා. ස්ථිරපත්වීම් ලබා දුන්න 2000කට ආසන්න පිරිසකට දේශපාලන පත්වීමක් නැත දේශපාලන බලපෑමකින් තොරව සුදුසුතන ඔබතුමාලා ස්ථාවර කරලා තියෙනවා. 2000ක් 2500ක් ස්ථිරපත්වීම් ලබා දෙන ගමන් ශ්‍රේණි උසස් වීම 10කට ආසන්න ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. පැල්වත් ඒකකයේ විතර ශ්‍රේණි උසස් වීම 600ක් 700ක් පමණ ප්‍රමාණයක්. සෙවණගල ඒකකයේ 300ක් පමණ ප්‍රමාණයක්. මේවා වසර ගණනාවක් මුළුල්ලේ එක තැන හිර වෙලා ලිපිකරු ශ්‍රේණියට ආවනම් එතනමයි වසර ගණනාවක් 10ක් 15ක් අපි මේ ශ්‍රේණි උසස් වීම ලබා දෙනවා. ඔබතුමාලා ඔය උසස් වීම ලබා දෙන්නේ සිරසෙවිට අන්තර්ග්‍රහණය කරන නිවැරදි අධ්‍යයනයක් එක්ක දැන් මෙච්චර කාලයක් ඒ දේ නොකර ඉඳලා තියෙන්නේ දීර්ඝකාලීන දැක්මත් එක්ක කියලා කෙනෙකුට තර්කයක් ගොඩනගවුවොත් ඔබතුමාලා මේ කරලා තියෙන වැඩේ සමහරලාට තව අවුරුද්දක් දෙකක් යනකොට මේක අකාර්යක්ෂම වෙන්න පුළුවන් කියලා කෙනෙක් තර්කයක් ගොඩනගුවොත් මොකද්ද ඔබතුමාට දෙන උත්තරේ? මම නම් හිතන්නේ ඒක වසර 20ක් මොනියම් හරි සේවකයෙක්ගෙන් වැඩක් ගත්තා නම් එතුමට නැත්තම් ස්ථිරපත්වීමක් හරි ඇගීමක් හරි ඒතුමා දක්වන දායකත්වයේ ආයතනයට කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. මොකද මම එන්නේ පෞද්ගලික අංශයේ ඉඳන්. අපි දන්නවා අපි හැම දෙයක්ම කරන්නේ ප්‍රොමෝෂන් එකක් බලාගෙන ඇගීමක් බලාගෙන වසර අන්තිමට ඇගීම් කරනවා. ඒ ලියුම් තියාගන්නවා. මම හිතන්නේ වසර ගණනාවක් අපි හැමෝටම පෙන්නනවා. මේවා වෙලා නැහැ. මේක තමයි මම හිතන්නේ රාජ්‍ය අංශයේ විය යුත්තේ. සේවක ඇගීම්, සේවකයන්ට උසස් කිරීම, සේවකයන්ට අපි අලුතෙන් ඇවිල්ලා අපි බැලුවේ මේ තියෙන කල්චර් එක කොහොමද වෙනස් කරන්නේ. මොකද මිනිස්සු වෙනස් කරන්න ඉස්සෙල්ලා අපි වෙනස් වෙලා කියලා පෙන්වන්න ඕනේ. දැන් අලුත් ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. උදාහරණයකට පැල්වත් ඉතිහාසයේ මහා කන්නේ සඳහා අඹරන වැඩිම ප්‍රමාණය මේ අවුරුද්දේ 4.20ක් මෙට්‍රික් ටොන් අඹරනවා. දැන් මේකට දායකත්වය ලබා ගන්න බෑ. මේ සේවකයන්ට මුලින්ම මේ අයට ලැබිය යුතු දේ දුන්නේ නැත්තම්. දැන් සේවකයෝම කියනවා සර් අපි මෙහෙම කරමු. සර් අපි මේක මේ විදිහට කරමු. සරලම උදාහරණේ කොරෝනා ඇවිල්ලා මුළු රටම දීතියෙන් වෙලාගෙන මුළු ලෝකෙම යන වෙලාවක අපේ සේවකයෝ කිව්වා නෑ සර් අපි මේක අරගෙන යමු. සියලුම ආරක්ෂක සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට යටත්ව අපි මේක නවත්තන්න නැතුව යන්. වෘත්තීය සමිතිය එකතු වෙලා කිව්වා සර් අපි මේක කරමු. මොකද මේක වැහුවොත් අපේ රටේ ආර්ථිකයත් වැටෙනවා, ආයතනෙත් වැටෙනවා. මේක අපි රැක ගන්න ඕනේ. දැන් ඔතෙන්ට ගෙනියන්න බෑ. අපි ඒ අයව ඇත්තටම සමාවෙන්න මේ වචන කිව්වට වහල්ලු වගේ වැඩ අරගෙන මිනිස්සුන්ගෙන් ආයතනයක් දියුණු කරන්නවත් රට හදන්නවත් බෑ. දැන් ඒ අයට ලැබිලා තියෙන දෙයක්. දැන් ඕනම විනය ක්‍රියාමාර්ගයක් වුණත් ගන්න පුළුවන්. දැන් වැරද්දට වැරදි කියලා කියන්න පුළුවන්. මොකද අපෙන් වෙන්න ඕන යුතුයකම් ටික කරලා තියෙන්නේ. දැන් ඒ තියෙන මේ සේවකයන්ගේ සහ ගොවීන්ගේ යුතුයකම් ඉෂ්ට කරනවා. දැන් ගොවීන්ගේ එක පැත්තකින් ගොවීන් Tamanගේ යුතුයකම් ඉටු කරලා තියෙනවා. මිලියන 1100ක ලාභයක් ආයතන ලබා දීලා තියෙනවා. තාමත් පැලවත්ත සහ සෙවණගල සීනි කර්මාන්තශාලා ආරම්භයේදී නිෂ්පාදන ධාරිතාවත් එක්ක සවි කරපු යන්ත්‍ර සූත්‍ර තාම තියෙන සභාපතිතුමා ඔබතුමාලා සූදානමක් තියෙනවද මේක අලුත් කරන්න නවීකරණය කරන්න නැත්නම් ධාරිතාව වැඩි කරන්න අවශ්‍ය කරන තාක්ෂණික භාවිතා වෙනස් කරන්න සූදානමක් තියෙනවද ඒ කරලාද තියෙන කරන්න සූදානම්ද? පසුගිය වර්ෂයේ අපිට ඇත්තටම සල්ලි තිබ්බේ නැහැ. බැංකු අපි ණය වෙලා පඩි ගෙවනවා නම් කොහොමවත්
සල්ලි නෑ. හැබැයි මෙම වර්ෂය සඳහා මං අර කිව්වා වගේ මිලියන 2500ක පමණ බිලියන 2.5 බිලියන් worth of investments කරන්න ඉන්නවා මේ අවුරුද්දේ. ඒ ඔක්කොම කරන්නේ වගාව දියුණු කරන්න සහ කර්මාන්තශාලා වැඩි දියුණු කරන්න. ඒ අතරේ තියෙනවා සෙවණගල කර්මාන්තශාලාවේ ධාරිතාව වැඩි. එතකොට මේකට අලුතෙන් පාර්ට්ස් එකතු වෙයි. අලුතෙන් මැෂිනරීස් එකතු වෙයි. දැනට පැල්වත් ආයතනයත් සෙවණගල ආයතනයත් හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා පරණ උනාට. හැබැයි අපි මේ වසරේ ඉදිරිය ගැන බලලා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්න ඉන්නවා මේක තව ඉදිරියට වසර ගණනාවක් ඉදිරියට හොඳ තත්ත්වයේ පවත්වාගෙන යන්න. ඒක ඔබතුමාලා ඔය මුදල් ආයෝජනය කරලා මැෂින්ස් ගෙනල්ලා මේක සංවර්ධනය කරනවා වගේම ඒ ධාරිතාවෙන් නිෂ්පාදනය කරන්න බිම වගාවන් දියුණු කරන්න එපා. ඔබතුමාලා දැනට අක්කර 25000යි 10000යි 35000ක වගා කරන උක් වගාව. එතනින් එහාට උක් වගා කරන්න ඔබතුමාලා මේ වෙනකොට ඉඩම් හඳුනගෙන තියෙනවද? ගොවින් එක එකඟතාවයන් ඇවිල්ලා තියෙනවද? රජයේ ඉඩම් තියෙනවද වගා කරන්න? නිරන්තරයෙන්ම අපි ගොවීන් සමග සංවාදය දෙනවා සහ ඒ කියන්නේ දිස්ත්‍රික් එකේ ඉන්න වනජීවී වන සංරක්ෂණ දිසාපතිතුමා මොණරාගල දිස්ත්‍රික්කයේ අපි ඒගොල්ලෝ එක්ක සම්බන්ධ වෙලා අලුතෙන් වනාන්තර නොවන හැබැයි පාවිච්චියට නොගත් ඉඩම් හඳුනාගෙන ඒ බෑ වගා කරන්න අපි කටයුතු කරගෙන යනවා. අපි උදාහරණයකට ගත්තොත් ගොමදියවල වන්දම වැනි ප්‍රදේශවල අපි අලුතෙන් වගාව ආරම්භ කළා. ඒ හරහා තමයි අපිට පසුගිය වර්ෂයේ අක්කර 10000ක ප්‍රමාණයකට අපිට යන්න පුළුවන් වුණේ අලුතෙන් වගාවට. හැබැයි අපේ වගා වපසරිය වැඩි කරනවත් සමගම අපේ ඉලක්කය වෙන්නේ මේක මේ පුළුවන් තරම් හැමතැනම උක්වවන්න නෙමෙයි. අපි එක භූමියකින් ලැබෙන උක් ප්‍රමාණයත් වැඩි කරන්න ඕනේ. මොකද මම හිතන්නේ ඒ කියන්නේ දැනට ඔබතුමාලා වගා කරන අක්කර සමස්ත අක්කර ප්‍රමාණයෙන් අපේක්ෂිත සමස්ත නිෂ්පාදනය ලැබෙනවද? අස්වැන්න ලැබෙනවද? අපිට මේ දැනට තියෙන භූමි ප්‍රමාණයෙන් අපිට අවශ්‍ය ඉලක්ක වලට යන්න පුළුවන්. හැබැයි පැල්වත් ඒකකට විතරක් මං හිතන්නේ තව හෙක්ටයාර් 500ක 1000ක වගේ ප්‍රමාණයක් අවශ්‍යයි. ඒකට හඳුනාගෙන තියෙනවා ඉඩම් අවශ්‍ය ඉඩම්. මෙම වසරේදී අපි ඒ ඉලක්කයට යනවා. ඊට පස්සේ අනවශ්‍ය විදියට කැලෑව විනාශ කර හිටවන්න මේකක් නැහැ. අපි කරලා තියෙන්නේ ඒ වෙනුවට ඒකට ප්‍රති මේකක් විදිහට උක් පර්යේෂණ ආයතනයක් තියෙනවා. උක් පර්යේෂණ ආයතනයත් සමග එක්ව වෙලා හොඳ ඵලදා වැඩි උක් ප්‍රභේද හඳුන්වලා දීලා තියෙනවා. මේකත් එන්නේ මේ උක් ප්‍රභේද හඳුන්වා දීමත් එන්නේ මං හිතන්නේ වසර 18කට වගේ පස්සේ. උක් ප්‍රභේදයක් සාමාන්‍යයෙන් හඳුන්වලා දෙන්න වසර 6-7ක කාලයක් යනවා. පිටරටින් අරගෙන ආවෙන් පස්සේ ඒකට වසර 10ක් විතර යනවා. හැබැයි අපි අපේ අමාත්‍යාංශයත් සම්බන්ධ කරගෙන ඒකේ විශේෂ අනුග්‍රහයෙන් උක් පර්යේෂණ ආයතනයත් එක්ක කතා කරලා අපි උක් ප්‍රභේද 15ක් දැනට පර්යේෂණ මට්ටමේ අපේ තවන් වල දාලා තියෙනවා. මේකේ ප්‍රතිඵලය අපිට මේක සමස්ත වපසරියටම මං හිතන්නේ තව වසර 3-4ක් යනකොට මේක ප්‍රචලිත කරන්න පුළුවන්. සභාපතිතුමා මේ අවසන් විනාඩි කිහිපය තුළ ඉන්නේ මේ විරාමයකට යන්නත් ඕන. ඊට කලින් ඔබතුමාලකට අරගෙන එන ඕනම ප්‍රශ්නයක් සමහර වෙලාවට මේ උක් වගා කරපු ඉඩම් වල ඉන්න ඉඩම් හිමියන්ට ඉඩමේ හිමිකම පිළිබඳව පහුගිය කාල සීමාව තුළ යම් තැන්වල සාකච්ඡාවක් ඇති වුණා. මොකක්ද මේ ලාභ ලැබෙන ගමන් ඔවුන්ට ඔබතුමාලා ස්ථිර රැකියාවක් දෙන ගමන් භූමිය අයිති ස්ථාවර කරලා දෙන්න ඔබතුමාලා අරගෙන තියෙන වැඩපිළිවෙල. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මේ ප්‍රශ්නේ වැඩිපුරම තියෙන්නේ ඇත්තටම ඒකක දෙක ගත්තොත් පැල්වත්තේ ඉඩම් අයිතිය පිළිබඳව ගැටලුවක් නැහැ. ඒකේ තියෙනවා අවුට්ග්‍රෝවර්ස්ලා සෙට්ලර්ස්ලා කියලා වෙනම කාණ්ඩ. හැබැයි සෙවණගල ඒකකේ මේ පෞද්ගලික අංශයට මේක පැවරීමත් එක්ක අර වැටිච්ච කඩා වැටීම් මේවා අනවසරයෙන් ඇවිල්ලා පදිංචි වෙලා අපේ ක්වාටර්ස් අත්පත් කරගෙන ලොකු විනාශයක් එවකට පැවතිච්චේ පෞද්ගලිකාංශයත් එක්ක තරහට කරපු වැඩ ටිකක් තියෙනවා. සහ සෙවණගල තියෙන සියලුම ඉඩම් මහවැලිය සතුයි. ඒක සෙවණගල ආයතනයට පවරපු ඉඩම් මහවැලියෙන්. මේක 2014 වර්ෂයේ වෙනකොට 2013-14 වෙනකොට මේකේ ඇග්‍රීමන්ට් එක එක්ස්පයර් වෙලා තිබ්බ. හැබැයි එතන ඉඳන් මුකුත් කරලා තිබ්බේ නැහැ. මෙම වසරේ අපි මහවැලි අධිකාරියත් එක්ක සාකච්ඡා කළා, දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපි 3000ක් 3500ක් පමණ වූ ගොවීන්ට
ඒ භුක්ති විඳින ඉඩමේ අයිතිය නීත්‍යානුකූලව දෙන්න. අපි සියලුම වැඩ කටයුතු කරලා අවසන් ඒ ගැන අවබෝධතා ගිවිසුමක් මහවැලියත් සෙවණගල ආයතනයත් අතර අපි දැනටමත් අත්සන් කරලා තියෙනවා. නොබෝ දිනකින් මම හිතන්නේ මේ කොරෝනා තත්ත්වය නැත්තම් මෙම මාසයේම අපි ගොවීන්ටත් ඒ දේ ලබා දෙන්න කටයුතු කරන්න තිබ්බා. මම හිතන්නේ මාසක වෙනි කාලයක් තුලදී අපි ඒ භුක්ති විඳින ඉඩමේ අයිතිය ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. එතකොට 3500ක් විතර වෙච්ච ගොවීන්ට උක් ගොවිතැන සඳහා මෙම ඉඩම් නීත්‍යානුකූලව ලියවිල්ලකින් ලබා දෙන්න කටයුතු කරනවා. සමහර වෙලාවට මේ දේශපාලන අධිකාරිය වෙනස් වෙච්ච ගමන් ආයතනවල සභාපතිවරු වෙනස් වෙච්ච ගමන් ප්‍රතිපත්තීන් වෙනස් වෙනවා, ඉලක්කය වෙනස් කර ගන්නවා, යන පාරත් වෙනස් වෙනවා. සභාපතිතුමා ලංකාසීන් සමාගමේ සභාපතිත්වයෙන් අයින් වුණොත් ආයතන ඉස්සරහ මොකක් වෙයි? සමහරලාට බිලියන 1.1 සමහරලාට අවුරුද්දකින් බිලියන 1.1 පාඩුවක් බවට පත් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්න ස්ථාවරව ගත්ත තීරණ තියෙනවද ආයතනයේ හෙට දවස වෙනුවෙන්? අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ. අපි යලිත් හතර පැවැත් සමගින් ලංකාසීන් සමාගමේ ගරු සභාපතිතුමන් ජනක නිමල් චන්ද්‍රපතිතුමන් එක්ක ඉන්නේ. අර විරාමයට යන්න කලින් මම ඔබතුමා ළඟට අරගෙන ආපු ප්‍රශ්නේ සමහරලාට ආණ්ඩු වෙනස් වුනහම සභාපතිවරු වෙනස් වුනහම ලාභ ලබන ආයතනයේ රැයිම් පාඩු ලබන ආයතන බවට පත් වෙන්න පුළුවන්. මේ මිලියන 1100 ලාභයක් විදිහට සටහන් වුණා ලබන අවුරුදු වෙනකොට පාඩුවක් වෙන්න පුළුවන්. එහෙම නොවේ. සේවකයොත් අරගෙන තියෙනවා. සේවක සුරක්ෂිතතාවයක් තියෙනවා. ඉඩමුත් තියෙනවා. ඔබතුමාලා අලුත් පරිශ්‍රණත් කරනවා. මොන ආණ්ඩුව ආවත් මේ ආයතන පාඩු ලබන ආයතන නොවෙන්න යම් තැනකදී එහෙම පාඩු ලබන ආයතනයක් බවට පත් වුණොත් ඒ සඳහා වන වගකීම දරන පුද්ගලයාට අඩුම ගානේ නීතියවත් ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට මේ ආයතන සුරක්ෂිත කරන්න ඔබතුමාගේ වැඩ පිළිවෙලක් තියෙනවද? දේශපාලනයේ පැත්තෙන් ගන්න තීරණ වලට මට අමාරුයි වගේ කියන්න. මේ ආණ්ඩුව වෙනස් වෙලා ඊළඟ ආණ්ඩුව ඇවිල්ලා එතනෝල් ගෙන්නන්න දුන්නොත් කැමති දේ කරන්න දුන්නොත් මොන විදිහට ඒක පෞද්ගලික අංශය වුණත් කඩා වැටීමක් වෙනවමයි. හැබැයි අපි නව පාලන අධිකාරිය පත් වෙලා ගන්න හැම තීරණයක්ම අපි අරගෙන තියෙන්නේ ඉදිරි වසර 5 සහ ඉන් ඔබ්බට යන විදිහට. සරලවම ගත්තොත් අපි ඊළඟ වසර සඳහා සැලසුම් කරනවා නම් බජට් මීටින් එකක් ගන්න එක දැන් අපි අධ්‍යක්ෂක මණ්ඩලය හරහා දාලා ඒක අනිවාර්යයෙන්ම වසරක් පාසා ගත යුතු දෙයක් කළා. ඔය සභාපතිතුමා කිව්වහම ඉදිරි වසර 5 ඇතුළත දැකලා එහෙම නැත්නම් ඉතින් ඔබට කියලා කිව්වේ ඊට පස්සේ ඉදිරි වසර 5 ඇතුළත බලලා ගත්තාම කිව්වා ආණ්ඩුව තියෙන අවුරුදු 5ට තමයි මේ තීන්දුව ගන්නෙ. සමහරලාට තියෙන අවිනිශ්චිතතාවය නිර්මාණය වෙන්න ඕන උතනින්. ඔබතුමාට ආයතනයක් විදිහට තියෙන දීර්ඝකාලීන සැලැස්මක්. කෙටි කාල සැලැස්මක් අවුරුදු 5ට තියාගන්න පුළුවන් දේශපාලන පරිවර්තනයත් එක්ක වෙනස් වෙයි කියලා. දීර්ඝකාලීන අඩු ගානේ අවුරුදු 20ක 25ක එහාට සේවකයාට දකින්න පුළුවන් දීර්ඝකාලීන සැලැස්මක්. අපිට පරිපාලනයක් විදිහට කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවා. කියන්නේ ඔබතුමාට අවුරුදු 20ක් එහාට දකින්න බැයිද? අවුරුදු 20ක් එහාට දැක්කත් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ ඒ එන නිලධාරීන් සහ රජය. මේක රාජ්‍ය ආයතනයක්. එතකොට ඒ අධ්‍යක්ෂක මණ්ඩල පත් වෙන අධ්‍යක්ෂක මණ්ඩල හරහා තමයි මේකේ තීන්දුව తీරන ගන්නෙ. ඒක කැබිනට් පේපර් එකක් දැම්මා වගේ ගැසට් කළා වගේ ගැසට් එකක් ගහලා වෙනස් කරන්න පුළුවන්. හැබැයි ගැසට් එකක් ගහන්නේ ඉදිරි කාලයක් බලලා. ඒ වගේම තමයි ආයතන පරිපාලනයත්. හැබැයි අපිට කරන්න පුළුවන් අපේ වපසරි ඉඳගෙන කරන්න පුළුවන් දේවල් තියෙනවා දවසක්. මේකේ අපි ගන්න හැම තීරණයක්ම වෙනස් නොවෙන්න. සරලවම උදාහරණයක් විදිහට ගත්තොත් වසර 5ක් සේවය කරපු සියලුම සේවකයන් ස්ථිර වෙන එක. මේක දැන් පසුගිය වර්ෂයේ පටන් අරගෙන මේ වසරෙත් වුණා. මේක දැන් අපි ඩිරෙක්ටර් බෝඩ් එකට දාලා අපි අප්‍රූවල් අරගෙන තියෙන්නේ මේක සයිකල් එකක් විදිහට යන්න. එතකොට මම මේකෙන් අයින් වුණත් වසර 5 පින්න එතකොට ඒකට සේවකයන් සහ ගොවීන් උත්තර දෙයි. මොකද මේක වෘත්තීය සමිතියක් තියෙනවා. ඒ දැන් අවුරුදු 5ක් සභාපතිතුමා දැන් ওই වෘත්තීය සමිතිය තියෙද්දින ඔය ආයතන ඔච්චර පාඩුනේ. ඔව් හැබැයි ඒ වෘත්තීය සමිතිය වලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මම හිතන්නේ සභාපති කෙනෙක් කියන්නේ නැති කතාවක් වෘත්තීය සමිතිය වලට ස්තුතිවන්ත වෙන්න ඕනේ කියලා. මොකද ලොකු කාර්යභාරයක් කරලා තියෙනවා. මේක පෞද්ගලීකරණය කරද්දී මේ සේවකයන්ට ලබා දෙන දීමනා ලබා නොදෙද්දී මම හිතන්නේ පාර්ලිමේන්තු වටරවුමටත් ඇවිල්ලා තියෙනවා. ඒ අයිතිවාසිකම් ඉල්ලලා ලොකු හඬක් නගලා තියෙනවා. සියලුම පක්ෂවල වෘත්තීය සමිතියට. දැන් පවතින රජයේ වෘත්තීය සමිති පැල්වත්තේ සෙවණ කළත් ලොකු ගමනක් යනවා අපිත් එක්ක. ඒකට ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ අය හිටපු හින්දා තමයි මේකේ තීන්දුව తీරන බොහොමයක් ওই විදිහට අරගන්න තියෙන්නේ. නැත්තම් මීට වඩා පිරෙහෙන්න තිබ්බා.
මම ඒකයි කිව්වේ අපිට පුළුවන් ඒ පරිසරයක් නිර්මාණය කරන එක විතරයි. පරිසරයක් නිර්මාණය කරලා policies decisions long term බලලා අරගන්න. වසර 5කින් අපිට ඕනේ මේක බිලියන 4ක ආදායමක් ගේන තැනට. හැබැයි අපි දැනටම දැකලා තියෙනවා වසර 7ක් 10ක් යනකොට මේක 10 බිලියන් වෙනකන් ගෙනියන්න පුළුවන්. මේකේ power generation cogen ලොකු projects තියෙනවා. හැබැයි අපි ආයතනයක් ගෙනියද්දී කෙටි මධ්‍ය සහ දීර්ඝ කාලීන. දැන් ඔය මත පිහිටලා තමයි ඔය ටික කරන්නේ. අනිත් එක මේක රටේ ජනතාවටත් උවමනාවක් තියෙන්න ඕනේ මේක රැක ගන්න. මොකද කවුරු හරි ඇවිල්ලා මේක පෞද්ගලික අංශයට පවරන්න හදනවා නම් රටෙනුත් හඬක් එන්න ඕනේ. ඒක හින්දාම තමයි අපි පැල්වත්තේ සෙවණගල ඒකක දෙකේ සංචාරක නිකේතන අපි ටුවරිසම් වලට ඉකෝ ටුවරිසම් වලට මේක දකින්න ඕනේ. මේක අවසනාවකට කොරෝනා තත්ත්වය හැමුවේ බැරි වෙලා තියෙනවා. මේක මේ පාසල් දුවදරුවන් දකින්න ඕනේ. මේවා ජාතික සම්පත්. මම පැල්වත්තට පළවෙනි වතාවට ගිහිල්ලා මේකේ තියෙන උක් භූමි දැක්කහම මට පුදුම හිතුණා මේ ලංකාවද කියලා. මොකද පැය භාගයක් ඩ්‍රයිව් කරනවා තනිකර උග්ගස් දෙපැත්තේ කඳු යායවල්. මේක මොනෑම කෙනෙක් පෞද්ගලික අංශයට පවරනවා නම් හරි මේකට අගතියක් කරනවා නම් හරි ඒක මහා පාපයක්. මොකද මේ ආයතන දෙක හරහා මොණරාගල දිස්ත්‍රික්කේ පවුල් 25000ක් විතර පෝෂණය වෙනවා. පවුල් 25000ක් ජීවත් වෙන තැන සරලව ගත්තොත් මම මේක හැමතැනම කියනවා අපි අලිවැටම් බලනවා කිලෝමීටර් 250ක් විතර. ඒ කියන්නේ වනජීවියකින් පස්සේ සහ සිවිල් ආරක්ෂක අමාත්‍යාංශයෙන් පස්සේ වැඩිපුරම අලිවැටක් රකින්නේ අපි. සභාපතිතුමා දැන් මේ නිෂ්පාදන ධාරිතාවත් එක්ක මේ ලාභෙත් එක්ක වෙළඳ පොලේ සීනි මිල අඩු කරන්න පුළුවන් තත්ත්වයක් තියෙද නැත්නම් මේ තියෙන තත්ත්වෙම අරගෙන යන එකද ඔබතුමාට වාසි ජනතාවට අනෙක් පැත්තේ සමස්ත රටවැසියන්ට ප්‍රතිලාභයක් අත්පත් කර දෙන්න බැරිද ඔබතුමාලා ධාරිතාව වැඩි කළොත්? මම මේකට මේ විදිහේ උත්තරයක් දෙන්නම්. පළවෙනිම දේ කොරෝනා වසංගතයේ මුලින්ම ලංකාවට ආපුවාම සමෝපකාර සහ සතෝ සහරහා අපි දීපු අඛණ්ඩවම සීනි ලබා දුන්න එකම ආයතනය අපි. මොකද රටේ ෂෝටේජ් එකක් ආවා පළවෙනි මාස දෙකේ සීනි තිබ්බ නැතුව ගියා. ඊට පස්සේ සීනි අඛණ්ඩව සැපුවේ අපි ලංකා සීනි සමාගමට තිබ්බ පෞද්ගලික අංශයට වැඩිපුර ගානකට දෙන්න හැබැයි දුන්නේ නැහැ. මෙම වසරෙත් අපි සතෝ සහරහා දුඹුරු සීනි 140ට 150ට යද්දී මුලින්ම අපි 120 ගානේ ලබා දුන්නා. ඒ අර සතොසට පුළුවන් වුණා 125ට දෙන්න. මේ වෙනකොට මේ මාසේ 110 ගානේ සීනි ලබා දීලා 115කට වගේ ප්‍රමාණයකට ජනතාවට. ඉදිරියේදී ආයතනයේ ලාභය වැඩි වෙන්න ජනතාවට ප්‍රතිලාභ දෙන එක නවත්තන්නේ නැහැ. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ලංකා සීනි සමාගමේ ගරු සභාපතිතුමාට ජනක නිමල් චන්ද්‍රමැතිතුමන්ට අද 4 වෙනි පැයට සහභාගීත්වය සම්බන්ධයෙන් සහ පැලවත්ත සහ සෙවණගල ඒකාබද්ධව නිර්මාණය කරලා තියෙන ලංකා සීනි සමාගමේ දැවැන්ත ලාභය පිළිබඳව ලාභය අත්පත් කර ගැනීම ඒ ලාභය එක් පැත්තකින් සමස්ත රටවැසියන්ට අනෙක් පැත්තෙන් ඒ වෙනුවෙන් ප්‍රමුඛව දායකත්වය ලබා දෙන ගොවි ජනතාවට සීනි කර්මාන්තයේ ආශ්‍රිත වෙන සියලු දෙනාට කොහොමද කාන්දු වෙන කියන කාරණය සම්බන්ධයෙන් පැහැදිලි කරන සහභාගීත්වය සම්බන්ධයෙන් ආයුබෝවන් කියලා ඔබතුමාට ආයුබෝවන් සම්බන්ධයෙන් තරුණ සභාපතිවරයෙක් දැක්ම හොඳයි රටේ අනාගතයට මෙහෙම තමයි වෙන්න ඕන කියලා කෙනෙක් කියන්න පුළුවන් ඇත්තටම මෙහෙම තමයි විය යුත්තේ මොකද පාඩු ලබන ආයතන පාඩු ලබන්න ඒ ආයතන නඩත්තු කරගන්න සිද්ධ වෙන්නේ ඔබටයි මටයි. ඒ නිසා එහෙම නොවේ. ඒ ආයතන ලාභ ලබන්න තැනකට අරගෙන එන්න පුළුවන් ලාභ ලබන තැනකට අරගෙන උසවලා තියන්න පුළුවන් නම් ඒ තමයි අපි සමස්ත රටවැසියන් විදිහට අපේක්ෂා කරන දේ. ඒ පරිවර්තනය වෙමින් තියෙනවා. අපි තව දවසක මුණ ගැමු. මේ වෙනකොට මේ ලංකා සීනි සමාගම වගේම රටේ ආයතන ගණනාවක් ලාභ ලබනවා. ඒ ආයතනවල සභාපතිවරු සහභාගී කරගෙන කොහොමද මේ දැක්ම තුල ජයග්‍රහණ අත්පත් කරගත්තේ කියලා අපි සාකච්ඡා කරමු. සමුගන්න වෙලාවේ බොහොම ආදරෙන් ඔබට මතක් කරනවා. කොරෝනා වලින් බේරෙන්න කරන්න තියෙන හැම දෙයක්ම කරන්න කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබෙන් ඉල්ලනවා. සමුගන්නවා අයිබෝන්.